හොඳයි අපි පිළිසඳර ආරම්භ කරමු. කවුද කියන එක අපි නමින් සඳහන් කරාද සාකච්ඡාවට සහභාගී වෙන්නේ ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් ජාතික ජන බලවේගයේ විධායක සභික මහින්ද ජයසිංහ මහතා. ආයුබෝවන් සුබ උදෑසන. ආයුබෝවන් සුබ උදෑසන. මහින්ද ජයසිංහ මහත්තයලා වැඩිපුර අපිට දකින්න ලැබෙන්නේ මේ කාලේ නම් විවිධ විරෝධතා දක්වන තැන්වලදී උද්ඝෝෂණ මෙහෙයවන උද්ඝෝෂණ පාත්‍ර තැන්වලදී මෙහෙයවමින් නැගන මාධ්‍ය හමුවලදී නිරන්තරව ප්‍රවෘත්ති වාර්තා කරනදී අපිට මුණ ගැසෙන චරිත. ඉතින් ඒ හින්දාම මම හිතුවා අපේ මේ කතා බහේ ආරම්භය මෙතනින් ලබා ගැනීම හොඳයි කියලා තවත් කෙනෙකුගේ ප්‍රකාශයක් පදනම් කරගෙනයි මම ඔබෙන් මේ ගැන විමසන්නේ. පෞගේ දවසක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියනවා මේ වර්ජන කරන එක මේ විදිහට අයිතින් දිනා ගන්න කටයුතු කරන එක පරණ වැඩක් පරණ ක්‍රමයක් පිටට දියුණු වෙන්න ඕනේ වෘත්තීය සමිතිත් කියලා. අපි ඉතින් පටන් ගමු. මොකද හිතන්නේ ඒක? ඇත්ත වශයෙන්ම දැන් මෙහෙම වෘත්තීය සමිති ලෙස වැඩ වර්ජන කියලා කියන්නේ ප්‍රගීත් ඔවුන්ගේ අවසාන අවිය. කියන්නේ වෙනත් ක්‍රියාමාර්ගවල අවසානයේ තමයි බොහෝ විට වැඩ වර්ජන කියලා කියන්නේ. ලිඛිතව ඉල්ලීම් කරලා සාකච්ඡා කරලා ඊට පෙර උද්ඝෝෂණ කරලා සමහරට සංකේත වැඩ වර්ජන කරලා මේ ආදී විවිධ ක්‍රියාමාර්ග වලින් අවසානයේ තමයි සංකේත වැඩ වර්ජනයක් වැඩ වර්ජන දක්වා යන්නේ. ඒතකොට දැන් අපේ රටේ සිදුවන මේ වැඩ වර්ජන දිහා බැලුවට පස්සේ ඒ සඳහා ප්‍රධාන වෙලා තිබෙනවා පාලකින්ගේ පැත්තෙන් මේ වැඩ වර්ජන සඳහා පාදක වෙච්ච හේතු කරුණු සාධක ඒවට අදාළව නිසි විසඳුම් ලබා නොදීම. පසුගිය කාලේදී දියත් වෙච්ච වැඩ වර්ජනත් එහෙමයි. දැන් මේ මෑතකදීත් අපි දන්නා සෞඛ්‍ය වැඩ වර්ජනයකුත් දියත් වුණා. ඉතින් මේ වැඩ වර්ජන වලට පෙර පාලකයෝ සමත් වෙන්න ඕනකම තිබෙනවා. ඒවට අදාළව පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලබා දෙන්න මං හිතන්නේ අපේ රටේ කවුරුත් කිසිදු වැඩ කරන පන්තියේ කොටසක් මේ වැඩ වර්ජන සඳහා කැමැත්තෙන් තල්ලු වෙනවා දායක වෙනවා කියලා උන් බොහෝ විට මේ ප්‍රශ්න විසඳා ගන්න නොහැකි වුණාට පස්සේ තමයි ඒක වෙන්නේ. ඉතින් අපි රුක්ෂාන් බෙල්ලන වෛද්‍යතුමා අලුත් කාරණයක් මතු කරන්නේ බොහොම හොඳයි ඇත්තටම. ඉතින් එතුමාගෙන්ම තමයි අපි අහන්න ඕනේ මොකද්ද එතුමා යෝජනා කරන වෙනත් ක්‍රමවේදයන් මොනවද කියන එක. ඇත්තටම හොඳයි සාකච්ඡාවකට අපි හිතනවා. ඒක සාකච්ඡාවට ගත යුතු කරුණක්. පොද වැඩ වර්ජන හරහා අපි දැක දැන් සෞඛ්‍ය සේවයේ වැඩ වර්ජනය තුල මහ ජනතාව විශේෂයෙන්ම අපේ රටේ සාමාන්‍ය පන්තියේ ජනතාව පෞද්ගලික රෝහලකට යන්න බැරි, පෞද්ගලිකව වෛද්‍යවරයෙක් channel කරන්න බැරි, විශාල ලෙස බේත් සඳහා මුදල් වෙන් කරන්න බැරි අහිංසක අසරණ පිරිසක් තමයි සෞඛ්‍ය සේවයේ වගේ වැඩ වර්ජනයකදී අසරණ වෙන්නේ. ප්‍රවාහන ශේෂ්ත්‍රය ගත්තත් එහෙමයි. පෞද්ගලික වාහන තියෙන අය ප්‍රවාහන වැඩ වර්ජනයකදී අසෞදාවටපත් වෙන්නේ නැහැ. රටේ සාමාන්‍ය එක්කෝ සීසන් එකක් අරගෙන කෝච්චිය යන කෙනා, බස් එකේ යන කෙනා, සාමාන්‍යයෙන් වැඩට යන එන එව නැත්නම් තමන්ගේ ගමන් බිම යන අය තමයි අපහසුතාවයටපත් වෙන්නේ. ඒ නිසා අතරම ගුරු වර්ජන කරත් එහෙමයි. ගුරු වර්ජන වලදීත් අතරම ගත්තොත් රටේ මුදල් හදල් නැති සාමාන්‍ය පන්තියේ දරුවන් තමයි අතරම මේ අසරණ වෙන්නේ. ඒ නිසා අතරම වැඩ වර්ජන වලට නොගිහින් ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් නම් හොඳයි. අපි වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස ඉන්නේම විශේෂයෙන්ම අපේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයට අයත් වෘත්තීය සමිති හැම මොහොතකම අපි ඔවුන් සමග සාකච්ඡා කරන්නේ වැඩ වර්ජන වලට නොගින් පුළුවන් ද ප්‍රශ්න විසඳා ගන්න කියන කාර්යය සම්බන්ධයෙන්. ඔය පිළිබඳව දැන් බෙල්ලෙන වෛද්‍යවරයාගේ ප්‍රකාශ අපි පැත්තකින් තියමුකෝ. දැන් ඔබ උදාහරණයට ගත්ත සෞඛ්‍ය වර්ජනයේ මෑතක ක්‍රියාත්මක වෙච්ච ගත්තොත් එහෙම දැන්ට తాවකාලිකවයි නැවතිලා තියෙන රවි කුමුදේශ මහත්මයා මේ කියන කතාවක් මේ පත්තරේ තියෙනවා. නුදුරේදීම මේ අදාළ පරිදි කටයුතු නොවුනොත් නැවත වර්ජන කරන්න පටන් ගන්නවා කියලා. අවසාන වශයෙන් අපිට දකින්න ලැබුණා මුලදී ආණ්ඩුවට ජනතාවගෙන් තිබිච්ච විරෝධයට වඩා මේ පිළිබඳව ආණ්ඩුව පිළිබඳ ජනතාව තුළ ඇතිවෙච්ච අප්‍රසාදයට වඩා වෘත්තීය සමිති ක්‍රියාදාමය පිළිබඳ වර්ජකීය වර්ජනය පිළිබඳව දැඩි අප්‍රසාදයෙන් පිළිකුලෙන් යුතුව කතා කරන ආකාරය අපිට දකින්න ලැබුණා. මම ඔය ඒකයි අහන්නේ නැවත වතාවක් අර බෙල්ලන මහත්තයගේ කතා පැත්තක තියමු. ජනතාවගේ පැත්තෙන් හිතලා මේ සාමාන්‍ය සමස්ත මහ ජනතාවගේ පැත්තෙන් හිතලා මාධ්‍යයෙන් කියන මතයක් විදියට හිතලා ඔබ මේ ගැන මොකද හිතන්නේ? මේ වර්ජන කියන එක නිසා ජනතාව දැන් මේ රටේ පුදුම විදියට පීඩනයට ලක් වෙලා ඉන්නවා. එකක් මේ අනිකුත් කාරණා බඩු මිලි හැලයාම් ආදී නිසා සමස්ත ජනතාවම කෘෂිකාර්මික ප්‍රශ්න නිසා ගොවි
ජනතාව මේ ඇතුළු බොහෝ අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට මේ වර්ජන රැල්ලක් එක දිගට ක්‍රියාත්මක වෙන නිසා විවිධ ක්ෂේත්‍රවල සමස්තයක් මහ ජනතාව දැඩි පීඩාවකට පත් වෙනවා. ආණ්ඩුවිනුත් ජනතාව බැට කනවා. වෘත්තීය සමිති වලින් ඔබ වැනි වෙනත් පාර්ශවවලින් ජනතාව බැට කනවා. ඉතින් මේක රටේ ජනතාව බොහොම අවාසනාවන්ත ඉරණමකට ලක්වීමක් නෙමෙයි. ඔය තර්ෂම දැන් මෙහෙම අපි දකිනවා වැඩ වර්ජන සහ වෘත්තීය ක්‍රියාමාර්ග තෝරද්දී සමස්තය සැලකිල්ලට ගන්න ඕනකම තිබෙනවා. විශේෂයෙන්ම මේ මොහොතේ සෞඛ්‍ය වැඩ වර්ජනයක් කියන එක වෙනත් ක්‍රියාමාර්ග නෙවෙයි මම යෝජනා කරන්නේ වැඩ වර්ජනයක් කියන එක පිළිබඳව මම හිතන්නේ මේ වැඩ වර්ජන වලට යන වෘත්තීය සමිති සහෝදරවරු දැඩි ලෙස සැලකිල්ලට ගත යුතුයි. අපි පැති ගණනාවකින් පීඩාවට පත් වෙලා තියෙන ඔබ කියන වගේම රට ලෙස ඉතාම දැවැන්ත ආර්ථික අර්බුදයකට අපි මුහුණ දීලා තිබෙනවා. රටේ ජනතාවට අද ජීවත් වෙන්න බැරි ජීවන වියදම අධික ලෙස ඉහළ ගිහිලා ජීවත් වෙන්න බැරි වටපිටාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ අතරේ ඔවුන්ට දැන් ගත්තොත් ඇතරම ප්‍රගීත් මේ වෙනකොට මම හිතන්නේ බෙහෙත් මිල ෆාමසි වල මිලත් අතිශය ඉහළ ගිහිලා තිබෙනවා. සමහර බෙහෙත් අදාහගත නොහැකි මට්ටම දක්වා බෙහෙත් මිල ඉහළ ගිහිලා තිබෙනවා. ඉතින් මේ සියල්ල සැලකිල්ලට ගනිමින් තමයි අපි වැඩ වර්ජන ක්‍රියාමාර්ග වලට අවතීර්ණ විය යුතු වන්නේ. විශේෂයෙන්ම ඔබට සඳහන් කළා වගේ අපි වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස වැඩ වර්ජන වලට යද්දී ඒ සියලු පැතිකඩයන් සැලකිල්ලට ගනිමින් තමයි. මොකද අපිට තිබෙනවා හුදු අපේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම වගේම සමාජමය වගකීමකුත් අපිට තිබෙනවා. ඒ සියල්ල සැලකිල්ලට ගනිමින් තමයි අපි වැඩ වර්ජන වලට යන්නේ. ඔබ දන්නවා අපි ගුරු සංගම් ලෙස ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ දින 120ක අරගලයක් කළා. නමුත් ඒ අරගලයේදී අපි ඊටාම පැහැදිලිව මොකද අපි මුලින් ආරම්භ කළා ඔන්ලයින් වලින් ඉවත් වීම. එතකොට අපේ මේක අභියෝගයක් ආණ්ඩුවට තිබුණා සියලු දරුවන්ට ඔන්ලයින් පහසුකම් දෙන්න කියන එක. මොකද 34ක් වගේ දරුවෝ තමයි ඔන්ලයින් වල නියැලුනේ. ඊට පස්සේ ආණ්ඩුව පාසල් ආරම්භ කරන්න තීරණය කිරීමත් එක්ක අපි අපේ ක්‍රියාමාර්ග අපි වෙනස් කරා. අපි වැඩ වර්ජන කරේ නැහැ. අපි වැඩ වර්ජන නොකළ පාසල් යමින් දරුවන්ට උගන්වමින් අපි ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන්න කටයුතු කළා. ඒ හරහා අපිට පුළුවන්කම ලැබුණා අපේ වැඩ වර්ජනයේ දිශානතීන් වෙනස් කරමින් උපක්‍රම වෙනස් කරමින් ජයග්‍රහණය කරා අපේ වැඩ වර්ජනයේ ඉදිරියට අපේ වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට යන්න. ඉතින් අපි හිතනවා මේ මොහොතේ රටේ සමස්ත වැඩ කරන පන්තිය මේ සියලු සාධකයන් සැලකිල්ලට ගනිමින් තමයි වැඩ වර්ජනයකට යා යුතු වන්නේ. අනිත් වෘත්තීය ක්‍රියාමාර්ග නෙවෙයි. මොකද මේ ක්‍රියාමාර්ගවලදී උද්ඝෝෂණයකදී යම් මොහොතකට ජනතාව අපහසුතාවයට පත් වුණත් ඒක දීර්ඝකාලීන එකක් නෙවෙයි. මේ මොහොතේ සමහරට මාර්ග තදබදයත් එක්ක අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. හැබැයි වැඩ වර්ජන වගේ ක්‍රියාමාර්ගවලදී අපි මේ සියල්ල සැලකිල්ලට ගත යුතුයි කියලා විශ්වාස කරනවා. මොකද අපි දන්නවා ආණ්ඩුවට දැන් සමහර දේවල් ආයුධ බවට පත් වෙනවා. දැන් මේ වැඩ වර්ජන ගත්තොත් එහෙම දැන් ආණ්ඩුව ආයුධයක් බවට පත් කරගන්නවා. මොකද ආණ්ඩුවට තියෙන අප්‍රසාදය විවිධ පැතිවලින් ඔබ කියෝ වගේ ගොවියන් අසරණ කරලා තිබෙනවා. ඒ පැත්තෙන් දැඩි විරෝධයක් ආණ්ඩුවට තිබෙනවා. ගෑස් ප්‍රශ්න නිසා, කිරිපිටි ප්‍රශ්න නිසා, අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිගයන් නිසා ආණ්ඩුවට දැඩි අප්‍රසාදයක් අර්බුදයක් ගොඩනැගිලා තියෙන වෙලාවක අපේ ක්‍රියාමාර්ග හරහා ආණ්ඩුව ඒක දඩවීමක් කරගෙන ආණ්ඩුව එල්ලෙන වෙලක් හොයන වෙලාවක අපේ වෘත්තීය ක්‍රියාමාර්ග ආණ්ඩුවට තල්ලුවක් වෙනවා නම් අපි ඒ ගැන ටිකක් සැලකිලිමත් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපේ අරගලෙදිත් අපි දැක්කා ගුරු විදුහල්පති අරගලෙදී ආණ්ඩුව උත්සාහ කළා ඒ ක්‍රියාමාර්ග ගුරුවරයා විදුහල්පතිවරයාට රටේ සමාජයේ විරෝධය එල්ල කරමින් ආණ්ඩුව වෙන පැත්තකට මේක ගන්න උත්සාහ කරා. ඔබට මතක ඇති ඒ දවස්වල මැති ඇමතිවරුන්ගේ ප්‍රකාශ හරහා වුන් උත්සාහ කළේ එහෙම. ඒ නිසා තමයි අපි උපක්‍රමශීලීව අපේ ක්‍රියාමාර්ග අපි සීරු මාරු කරේ. සීරු මාරු කරමින් අපි සමාජ අවධානය සහ සමාජයේ සහයෝගය අපිට ලබා ගන්න අපි කටයුතු කළා. ඒ වර්ජනවලදීත් අද මේ තියෙන ඇතැම් අවස්ථාවන් අපිට දකින්නට ලැබුණා. මහ ජනතාව හිතන පතන ආකාරය පිළිබඳව අවසාන වශයෙන් අපිට දකින්න ලැබුණා. අප විශේෂයෙන්ම මේ පිළිබඳව මතු කරමින් කතා කරේ. මම හිතනවා ඔබත් ඒ ගැන වඩාත් මතු කරමින් කතා කරන්නට සෞඛ්‍ය පිළිබඳව රෝගීන් කියන්නේ කොහොමත් අසරණ වෙලා ඉන්න පිරිසක්. ඒකට එයා තවදුරටත් අසරණ වෙන ආකාරයෙන් කටයුතු කරමින් දිනා ගන්නා අරගලය, දිනා ගන්නා වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳව සෑහීමකට සතුටකට පත් වෙන්න පුළුවන්ද? මේ අරගලවල අවසාන ජයග්‍රහණය තමන්ටත් සතුටුදායක එකක් විය යුතුයි කියලා අප විශ්වාස කරනවා. ඔබ වෘත්තීය සමිති නායකයෙකු විදිහට මම ඔබින් මේ පිළිබඳව ප්‍රශ්න කළේ ඒ නිසායි. හොඳයි අපි එමු දැන් මේ අතරේ පහුගිය කාලය ගැසලකින්නට ගත්තාම විවිධ සිදුවීම් පෙළක් රට තුල සිදු වෙනවා.
එහි එක් අවස්ථාවක් ගම්පහ තිබ්බ ජාතික ජනබලවේග සමුළුවකට එල්ල වෙච්ච බිත්තර ප්‍රහාරයක් පිළිබඳව දැඩි කතා බහක් ඒ දවස්වල පැතිර ගියා. දැන් නම් ඒ පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ නැහැ. පරීක්ෂණ කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සෑහීමකට පත් වෙනවද? මොකද්ද නවතම තත්ත්වය? ඔව් ප්‍රගීත්, අපි කිසිසේත්ම මේ පරීක්ෂණ කටයුතු පිළිබඳව සෑහීමකට පත් වෙන්නේ නැහැ. හේතුව තමයි මොකද මම ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් ජාතික විධායක සභිකයෙක් වගේම ගම්පහ දිස්ත්‍රික් විධායක සභිකයෙක් අපි එදා සමුළුව ආරම්භ කරලා සුළු මොහොතකට පෙර ඒ වෙලාවේ මමත් වේදිකාවේ හිටියේ. ඒ ඉඳද්දි තමයි මේ සිද්ධිය මට වාර්තා වෙන්නේ. ඒ අනුව මම එළියට ඇවිල්ලා ඒ මොහොතේ මම අදාළ පොලිසියේ OIC මහත්තයා මේකට ක්‍රියාත්මක නොවීම නිසා මම ඊට උසස් පොලිස් ASP මහත්මයාට කතා කරා. ඊට පස්සේ තමයි පොලිසිය එතන ආවේ. අපේ එතන හිටපු පිරිස් සහ විශේෂයෙන් මේ ප්‍රදේශයේ ජනතාව එකතු වෙලා මේ බිත්තර ප්‍රහාර එල්ල කරන්න ආපු 16 දෙනාගෙන් 2 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන මම ඉදිරිපිටම මේ පොලිස් නිලධාරීන්ට අපි මොවුන් 2 දෙනාව බාර දුන්නේ. ඒ වගේම බන්දුල සෙනරත් කියන අපේ සහෝදරයෙකුට තුවාල වුණා. එතන හිටපු කෙනෙක් පහරයක් එල්ල කරලා ඌගේ නළලට මැහුම් 8ක් දැම්මා. උඩ නළලට තුවාල වුණා. ඒ අල්ලගත්තු දෙදෙනාට පහර දීම් වලින් රෝහල් ගනිද්දී දඟලද්දී නමුත් අපි දන්න තරමින් අධිකරණ වෛද්‍ය වාර්තාවෙම කිසිදු සඳහනක් නැහැ. එහෙම මොකද ඔබ දන්නවා එහෙම අල්ලගනිද්දී පොර බදනවා ඒ වෙලාවේ යම් යම් සීරීම් දේවල් සිදු වෙන්න පුළුවන්කම තිබෙනවා. උන් පොර බදනවා, උන් ගැලවෙන්න උත්සාහ කරනවා. අපි ඔව්ව මොනවාද ගැලවෙන්න නොදී යන්න නොදී තියාගන්න උත්සාහ කරන ඒ වෙලාවවල එහෙම වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ප්‍රදේශවාසීන් ප්‍රමාණයක් තමයි මුන් අල්ලගන්න. නමුත් පහර දීපේව මම දකින්නේ අපි දැක්ක CCTV දර්ශන ඒ කොතනකවත් පහර දීපේව වාර්තා වෙලා නැහැ. ඒ වගේම මම ඊටාම පැහැදිලිව වගකීමෙන් කියනවා. එතෙන් ආපු හැමෝටම මම අවධානය කළා කිසිවෙක් මොහුට පහර දෙන්න එපයි කියන එක. මොකද අපි ඔබ දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ලෙස වෙනත් දේශපාලන වේදිකාවකට මේ විදිහට ඇවිල්ලා වෙනත් පක්ෂවල මේ විදිහේ ප්‍රහාරයක් එල්ල කළා මෙහෙම පලා යන්න පුළුවන් වේද? බෑ. අපි දන්නවා තාම සමාජයට අමානුෂික ලෙස පහර දෙන්න ඉඩ කඩ තිබෙනවා. හැබැයි අපි ඊටාම පැහැදිලිව කිසිදු හානියක් නොකර ඔවුන් දෙදෙනා පොලිසියට බාර දුන්නා. පොලිසිය මේ දෙදෙනා වතුපිට රෝහලට ඇතුළත් කරා. උසාවියට ඉදිරිපත් නොකර වතුපිට රෝහලින් ටිකට් කපලා ඔවුන් ගෙදර යනවා. ඉතින් මේක රටේ මේකද නීතිය. ඊට පස්සේ දැන් පසුගිය දිනක අපේ නීතිඥ ලාල් කුමාරපේලි සහෝදරයා වත්තනගල උසාවියට පොලිසිය විසින් කරුණු ඉදිරිපත් කළ තිබුණා කලින් එය නැවත මෝසමක් මගින් අපි ගත්තා. අරගෙන උසාවියට කරුණු ඉදිරිපත් කරාට පස්සේ දැන් තීරණය කළ තිබෙන ලබන මාර්තු 7 ඔවුන් දෙදෙනා උසාවියට ඉදිරිපත් කරන්න කියලා දැන් එතන මහේස්ත්‍රාත්වරිය තීරණය කළා තිබෙනවා අතනගල මහේස්ත්‍රාත් අධිකරණය. ඒ වගේම අද දවසේ අපි තීරණය කළා තිබෙනවා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් යොමු කරන අද උදේ 11ට අපි ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් යොමු කරා. අපි මේකතනින් මේක අත්හරින්න සූදානම් නැහැ. අපි දිගින් දිගටම පහුගිය කාලේ අවධාරණය කළා මේක අපි දකින්නේ නැහැ හුදු බිත්තර ප්‍රහාරයක් ලෙස. ඒකේ දිගු තමයි මේ එමින් තිබෙන්නේ. අපි දන්නවා චමින්ද සමරවික්‍රම මාධ්‍යවේදියාට ඒ සෞහෘදයට ප්‍රහාරයක් එල්ල කරා. අසුචි ප්‍රහාරය සහ ගල්මුල් ප්‍රහාරයක්. ඉතින් මේවා මේ බිත්තර ප්‍රහාරයට අදාළව නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් සමහරට මේක නොවී තියෙන්න තිබුණා. අපි ඒකෙම විශ්වාස කරන්නේ මේක නොවී තිබේ කියලා. මොකද ඉතිහාසයේ පුරාම මෙහෙම ප්‍රහාරයන් ගණනාවක දිගු අපි දකිමින් තිබෙනවා. ඒ වගේම අපි දැක්ක ශාන් කියන තරුණයාව මහා මගදී පැහැර ගන්නවා. ඉතින් මේ රටේ දැන් නීතිය නැවත තිබෙන ඉඩකඩත් වල් වදිමින් තිබෙන බවක් අපිට පේනට තිබෙනවා. ඉතින් ඒකට ඉඩ දෙන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ. අපි ලෑස්ති ඒක අභියෝගයක් ලෙස බාර ගනිමින් ඒ අභියෝගයට ප්‍රතිප්‍රහාර අපේ පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී සහ නීත්‍යානුකූල ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරමින් මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව ක්‍රියාත්මක වෙන්න අපි සූදානම්. ඔබ දැන් මේ ගැන අදහස් දක්වූ ආකාරයට චෝදනාව ඍජුවම ආණ්ඩුවට එල්ල කරනවා. පැහැදිලිවම. හැබැයි අපි මෙහෙම වෙන්න බැරිද කියලා ඔබෙන් අහනවා. ආණ්ඩුව තවදුරටත් අප්‍රසාදයට ලක් කිරීමේ අරමුණින් ආණ්ඩුවට තවත් චෝදනාවක් එකතු කිරීමේ අරමුණින්. මොකද අපි දැක්ක ඔය කියන මාධ්‍යවේදීන්ට පහර දී මාධ්‍ය සිදුවීම් වුණා කියන ස්ථානවලදී විපක්ෂයේ മന്ത്രിවරු අදහස් දැක්වීමේදී මතු කරන කාරණා. මේ ආණ්ඩුව ආවේ ජාතික ආරක්ෂාව ස්ථාවර කරනවා ස්ථිර කරනවා කියන ප්‍රකාශ ලබා දෙමින් කොහොමද ඒකවත් නැහැ නේ. කියන්නේ ආරක්ෂා වෙලා තිබ්බ දේ විදිහට ඒකවත් ඉටු කරගන්න බැරි ආණ්ඩුවක් බවට අර්ථකථනය කරන්න උත්සාහ කරනවාද කියන ප්‍රශ්නය අපිට එනවා. බැරිද කාටවත් කවුරුවත් බැදිහත් වෙලා යොදවලා මෙහෙම ආණ්ඩුව හිතාමතා ප්‍රසාදයට ලක් කරන්න? එහෙමත් පුළුවන් නේ කරන්න. ඔව් ප්‍රගීත්.
අපි දකිනවා මොකද මේ කිසිවක තවම පැහැදිලි සාක්ෂි කියන්නේ සාධක සහිතව කවුද වරදකරුවෝ කියන එක තහවුරු වෙලත් නැහැ. එමනම් ආණ්ඩුවේ මූලික වගකීම තමයි විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙත් සරත් වීරසේකර පොලිස් ඇමතිවරයාගෙත් මූලික වගකීම තමයි මේ සිද්ධිවලට අදාළ චූදිතයන් නීති හමුවට පමුණුවන එක. එතකොට රටට පුළුවන්කම තිබෙනවා නෑ ආණ්ඩුවට අතපිස දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ආණ්ඩුවට මේ චෝදනා වලින් ගැලවෙන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි ජනවාරි 30 බිත්තර සිද්ධියට අදාළව දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තේ. ඔවුන් දෙදෙනාගෙන් විශේෂයෙන්ම එක්කෙක් ඊටාම් පැහැදිලිව මේ රටේ කුප්‍රකට ව්‍යාපාරිකයෙක්ගේ ළඟම ආරක්ෂක බටයෙක් කියන එක අපි රූපරාමු සහිතව වීඩියෝ පටවල ඒ වගේම ඡායාරූපවල අපි මේ රටට එළිදරව් කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා ආණ්ඩුවට පුළුවන්කම තිබෙනවා ඒ චෝදනාව ආණ්ඩුවට අදාළ නොවේ නම් විධිමත් ලෙස පරීක්ෂණ කරලා ඔවුන්ව නීති හමුවට පමුණවන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් එහෙම කළා නම් මේ ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. අපි දන්නවා මේ රටේ පොලිසිය අතිශය දක්ෂයි. අතිශය දක්ෂයි. වුන් පහුගිය කාලේ සිදුවීම් ගණනාවක් තිබෙනවා. අර බෙල්ල කපලා ගෙනාවු තරුණියගේ සිද්ධිය දින දෙකක් ඇතුළත ඔවුන් හොයාගත්තා. අඟුලාන සිද්ධිය ඔවුන් ඊටාම කෙටි කාලයක් තුළ ඒ සිදුවීම් පිළිබඳව විමර්ශන කරලා අදාළ අපරාධකරුවන් රටට සමාජයට හෙළිදරව් කරා. ඉතින් පොලිසිය දක්ෂයි. හැබැයි මෙතෙක් හෙළිදරව් කරන්න බැරි වෙච්ච හැම අපරාධයක්ම දේශපාලකව සම්බන්ධ ඒවා. ඒ නිසා තමයි ලසන්ත ඝාතනය අදට රහසක්. ඒ නිසා තමයි තාජුදීන් ඝාතනය අදට රහසක්. ඒ නිසා තමයි එක්නලිගුඩේ ගතඩුව දාමීම අදට රහසක්. මේ විදිහට ගත්තම විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපරාධ කාලේ වැලිතලාවේ යටපත් කරලා තිබෙන්නේ දේශපාලක සම්බන්ධ ඒවා, දේශපාලන සම්බන්ධ ඒවා. එහෙම නොවන අපරාධ මේ රටේ පොලිසිය සොයාගෙන තිබෙනවා. අපි දන්නවා. නිට්ටඹුයි සිද්ධියට අදාළව ගත්තොත් මේ රටේ ඉහළම තැන් වලින් බලපෑම් සිදු වෙලා තිබෙනවා. අපි ඒවා දන්නවා. ඒ නිසා හරි පැහැදිලි මේ සිදුවීම් යටපත් කරන්නේ දේශපාලන උවමනාවට. එහෙමනම් ආණ්ඩුවට පුළුවන් නෑ අපි කිසිදු සම්බන්ධයක් නෑ කියන එක තහවුරු කරන්න නම් ඔවුන්ට පුළුවන්කම තිබෙනවා ඒවට අදාළව ඇත්ත කරුණු විනිවිදභාවයකින් යුතුව සමාජයට එළිදරව් කරන්න. රටට ඒක ආණ්ඩුවේ කාර්යයද ඒක නීතියේ කාර්යයද පොලිසිය සහ අධිකරණමය ක්‍රියාදාමයද කියන එකත් මම හිතන්නේ අපි හිතලා බලන්න ඕනේ කාරණාවක්. ආණ්ඩුවද එතනදී කටයුතු කළ යුත්තේ පැහැදිලිව දැන් බිත්තර දැන් නීතියෙන් ඔබ පිළිගන්නා ආකාරය ඔබ බලාපොරොත්තු ආකාරයේ තීරණ ලැබෙනකොට ගත්තොත් ඇයි පොලිසියෙන් අල්ලලා දීපු සැකකරුවන් අපරාධකරුවන් සැකකරුවන් නේ උන් අපරාධකරුවන් මේ අත්අඩංගුවට අරගෙන බාර දීපු අපරාධකරු ඇයි ඔවුන් නිදහස් කරන්නේ? අයිය ඔවුන් උසාවියට ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ කාගේ ප්‍රශ්නේ? ඒක පොලිසිය ප්‍රශ්නේ. අපි දකිනවා නෑ මේ පොලිසියට එහෙම වෙලා තිබෙන්නේ බලපෑම් මත. තාම පැහැදිලිව පොලිසියට සිදුවෙන බලපෑම් මත නැත්නම් අපි දන්නවා මේ රටේ පොලිස් නිලධාරීන් සාතිශය බහුතරයක් 14ක් ඉන්නවා දේශපාලන හෙන්චයිව ලෙස කටයුතු කරන දේශපාලන ඌමනාවට කටයුතු. නමුත් සාතිශය බහුතරයක් මේ රටේ අවංක නීතිය ක්‍රියාත්මක කරන්න කැමති පොලිස් නිලධාරීන් ඉන්නවා. හැබැයි ඔවුන්ට ඒ සඳහා ඉඩකඩක් නැති වෙලා තිබෙනවා මේ සිදුවෙන බලපෑම් නිසා. සමහරට ඉහළ පුටුවල ඉන්න දේශපාලන අධිකාරියත් එක්ක ළඟ සමීප සම්බන්ධකම් තිබෙන පොලිස් නිලධාරීන් නැත්තම් දේශපාලන අධිකාරියෙන් සිදුවෙන බලපෑම් නිසා. ඊටාම පැහැදිලි. අපි විරාමයකට යමු. නැවත මහින්ද ජයසිංහ මහත්මයා සමග අපි සාකච්ඡා කරනවා මේ කෙටි විරාමයෙන් පස්සේ. යලි අපි සාකච්ඡාවේ යෙදමු. ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් ජාතික ජන බලවේගයේ විධායක සභික මහින්ද ජයසිංහ මහතා සමග අවසාන වශයෙන් ඔබ කියු කාරණාවත් එක්ක මේ ආණ්ඩුවේ හෙන්චයියෝ කියන වචනේම ඔබ පාවිච්චි කරා. මේ බොහෝ සිද්ධි පිටුපස එහෙම අය නොවේ නම් ඉන්නේ ඒව හිලිදරව් නොවෙන්නේ ඇයි කියන ප්‍රශ්න කිරීම ඔබ කළා. ඒ වගේ මගේ අනිත් පැත්ත ඔබෙන් ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ බොහෝ විරෝධතා දැක්වීම වර්ජන කරන ඒවා උද්ඝෝෂණ කරන ඒවා මේ පිටුපස ඉන්නේ දේශපාලනඥයෝ දේශපාලනයයි තියෙන කියලා ආණ්ඩුව පාර්ශවයෙන් ලොකු චෝදනාවක්. ඔබ වැනි අයව හුවා දක්වමින් තමයි මේ චෝදනාව එල්ල කරන්නේ. ඍජුව දේශපාලන පක්ෂවලට සම්බන්ධ සමාජිකයෝ විදියට හිඳමින් මේ වර්ජන කරන්නේ දේශපාලනික අරමුණු ඉෂ්ට කරගන්න නැතුව සැබෑ වෘත්තීය ආයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නෙවෙයි මේ තුල තිබෙන සත්භාවය නොවේ කියලා. මොකද කියන්නේ? අනිත් අය ගැන අපිට අනිත් අයගේ අරගල ගැන අපිට යමක් කියන්න බෑ. අපේ අරගල ගත්තොත් ඔව් අපේ දේශපාලන අරමුණක් සහිත අපි ක්‍රියාත්මක වෙන්නේ. අපේ එකම දේශපාලන අරමුණ තමයි ඒ අදාළ ශේෂ්ත්‍රවල
වෘත්තිකයන්ගේ නම් වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් දිනා දෙන එක. ගොවියන්ගේ නම් ගොවියන්ගේ අයිතිවාසිකම් දිනා දෙන එක. ධීවරයන්ගේ නම් ධීවරයන්ගේ අයිතිවාසිකම් දිනා දෙන එක. ඒක තමයි අපේ දේශපාලන අරමුණ. ඉතින් ඒ නිසා ඊට මෙහා වෙනත් පටු දේශපාලන අරමුණු අපිට නැහැ. මොකද අපිට දේශපාලනය කරන්න ඕන තරම් වේදිකා තිබෙනවා. මේ ආණ්ඩුව ඇත්ති තරම් වේදිකා හදලා දීලා තියෙනවා අපිට දේශපාලනය කරන්න. ඒ නිසා වෘත්ති අරගල හෝ ගොවි අරගල හෝ ශිෂ්‍ය අරගල හෝ ධීවර අරගල හෝ පිටුපස ඉඳගෙන දේශපාලන කිරීමේ උවමනාවක් ජාතික ජනබලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට නැහැ. ඒක ඉතාම පැහැදිලිව කියන්න ඕන. අපේ එකම අරමුණ තමයි ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දෙන එක. අපි දන්නවා අපේ ගුරු අරගලයක් කරා දින 120ක අපේ එකම අරමුණ බවට පත් උනේ ගුරුවරයෙක් සහ විදුහල්පතිවරයාගේ අවුරුදු 25ක් තිස්සේ අහිමි කරන ලද අයිතිය දිනා දෙන එක. ඒ හැර වෙන කිසිදු අරමුණක් අපිට තිබුණේ නැහැ. ඉතින් අපි අරගල ජයග්‍රහණය කරාට පස්සේ අපි ගැන විශ්වාසය තියලා අපිත් එක්ක දේශපාලනිකව සම්බන්ධ වෙන එක පිළිබඳව ඒක ඔවුන්ගේ අයිතියක්. ගුරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ අයිතිය. මට මේ කෙටි පිළිතුරක් දෙන්න මේ කාරණට දැන් එහෙම බැලුවම ගුරු විරෝධතා ගුරු විදුහල්පති මේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සාධනීය මැදිහත්වීමක් අවසාන වශයෙන් කරනවා. දැන් මේ සෞඛ්‍ය පිළිබඳව අපිට පෙනෙමින් තිබෙනවා ඒ ආකාරයෙන් විසඳුම් ලැබිය යුතු තත්ත්වයක් සහ ලැබෙමින් තිබෙන ආකාරයකුත් අපිට ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ආණ්ඩුව. දකින්න පුළුවන්කම තිබෙනවා. දැන් මේ ආදී විදිහට ගත්තාම මේ අතරේ මේ ආණ්ඩුවට මුහුණ දෙන්නවා මේ කොවිඩ් වසංගතයට, ලෝක ආර්ථිකයේ යම් අර්බුදවලට, ලංකා ආර්ථිකයේ යම් කඩාවැටීමට මේවත් එක්ක මේ ඔක්කොම දෙන ගමන් ගෙනියන ආණ්ඩුවක් විදිහට අපිට ප්‍රශ්න කරනවා කොහොමද මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් කියන්නේ ඔබ තවදුරටත් මේක හරි ශක්තිමත් ආණ්ඩුවන්නේ ප්‍රශ්නත් විසඳනවා. ඒ අතර ඒවටත් මුහුණ දෙමින් ඉදිරියට යනවා. ගෝලීය වසංගත වලටත් මුහුණ දෙනවා. පුදුම ආණ්ඩුවක් නේ මේක. එක පැත්තකින් පුදුම ආණ්ඩුවක් තමයි. එකක් තමයි මේ කිසිදු ප්‍රශ්නයක් ආණ්ඩුවට විසඳන්න බැරි වෙලා තිබෙන අරගල වලින් තොරව. අපේ ප්‍රශ්නේ ගත්තත්, සෞඛ්‍ය ප්‍රශ්නේ ගත්තත්, අනිකුත් ශේෂ්ත්‍ර වල ප්‍රශ්න ගත්තත් අරගල වලින් පසුව ඔවුන්ට කර කියාගත දෙයක් නොහැකි තැන තමයි ඔවුන් විසඳුම් වලට ඇවිල්ලා තියෙන්නේ. බැරිම තැන කියමුකෝ. බැරිම තැන ඒත් විසඳලා දෙන්න පුළුවන් නම් රට මේම ගෙනියන්න පුළුවන් නම් ඒක හරි හපංකමක් නේ. ඔව් එක පැත්තකින් ඒක හපංකමක් තමයි. නමුත් අපි දකිනවා මොවුන් ඊට වඩා ලොකු හපංකම් ප්‍රමාණයක් කරමින් තිබෙනවා. දැන් ගත්තොත් එහෙම ඊටාම් පැහැදිලිව අපේ රටේ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් කඩන් වැටලා තිබෙනවා. නමුත් අපි දැක්ක පහුගිය දවස්වල වාර්තා කරනවා එයා ලංකා එක කඩන් වැටිලා. එයා ලංකා එක පාඩුයි. හැබැයි ප්‍රධාන විධායක නිලධාරියා එංගලන්තයෙන් ගෙනල්ලා ලංකාවට නෑ මෑත කාලීනව පාඩු දෙනවා. මෑත කාලීනව පාඩු නේ. ඔව්. නමුත් දැන් ඉතිහාසය ඉඳලා ගත්තොත් පාඩු ලැබෙමින් පවතිනවාද? කාලීනව පාඩු නෑ යාළුවා. මොකද්ද ලාභය කොච්චරද? මම ගානමින්ම හරියට මගේ ඔලුවට එන්නේ නෑ මේ වෙලාව කියන්නේ. හැබැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වෙනකොට ඒ තත්ත්වය වෙනස් කරමින් ඉන්නවා. අපේ රටේ රාජ්‍ය ආයතන මම දැක්කා විශාල ප්‍රමාණයක් තෙල්, විදුලි, ජල සම්පාදන ඊටසේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් පසුගිය වසරේ ගත්තත් බිලියන 90කට වඩා පාඩුයි. හරිද? මාධ්‍ය වාර්තා කළා බිලියන 90 ගණනකට වඩා පාඩුයි. ඉතින් ඒ නිසා මේ පාඩු ලබන රාජ්‍ය ආයතන ගොඩනගන්න ඕන. ඒවා ගොඩනැගීමේදී ඒවට වඩා සුදුස්සන් ඒ ස්ථාන සඳහා පත් කරමින් ඔවුන් කටයුතු කරනවා. අපි දැක්කා එයා ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ 90ක පඩිය. ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරන මේ පෞලි ඥාතීන්. ඉතින් මේ විදිහට මේ ආයතන ගොඩනගන්න බෑ ප්‍රගීත්. ඒ නිසා කඩන් වැටුණු බිඳ වැටුණු පාඩු ලබන ආයතන ගොඩනගන්න නම් ඒවා පිළිබඳව අත්දැකීම් සහිත මේ ඥාති සංග්‍රහ වලින් ඉවත් වෙලා කටයුතු කරන්න ඕනකම තියෙනවා. නමුත් මේගොල්ලෝ බලයට එනකොට කිව්වේ ඥාති සංග්‍රහ නැහැ කියලා. නමුත් අද ගත්තොත් මේ හැම ආයතනයකම ඥාති සංග්‍රහ වලට යටත් වෙලා තිබෙනවා. කෙසේ වෙතත් අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිගරුක භාවය තිබෙනවා කියලා ඔබ හිතනවාද? නැහැයි කියනවාද? ඉතින් ඒක රටේ ජනතාව මේනකොටත් විනිශ්චය කරලා තිබෙනවා. ඔහුගේ ප්‍රතිපත්ති නෑ ඔබේ අදහස රටේ ජනතාවගේ ඉතාම පැහැදිලිව ඔහු මේ ජනාධිපතිවරණේ දීපු කිසිදු ප්‍රතිපත්තිමය එකඟතාවයක් රැකලා නැහැ. එක රටක් එක නීතියක් කිව්වා කොහොමද ඒක තියනවද එහෙම නැහැ. ඊළඟට පෙරදිච්ච දේශපාලකින්ට සහ පවුලේ ඥාතීන්ට තනතුරු දෙන්නේ නැහැ කියලා ඒව කඩලා තිබෙනවා. ඊළඟට ගත්තොත් මේ ආයතන වලට ප්‍රධානී ලෙස පත් කරද්දී කමිටු දාලා රටේ ඒ ශේෂ්ත්‍ර වලට සුදුසු දක්ෂයෝ දානවා කියලා ඒව කඩලා තිබෙනවා. හැම පැත්තකින්ම ඔහු ගත්තොත් ඔහුගේ දීපු පොරොන්දු මැතිවරණ දීපු පොරොන්දු
කඩ කරලා තිබෙනවා. අවසාන වශයෙන් ඔබට වඩාත් අදාළ වන ප්‍රශ්නයක් තිබෙන නිසා මම විත අවධානය යොමු කරන්න කැමති. හැකිතාකයට පිළිතුරක් දෙන්න. අධ්‍යාපන සම්පකාර සමිතිය සිදුවන මූල්‍යක්‍රමිකත නවතා දමන්න අධ්‍යාපන සම්පකාර වෘත්තීය සමිතිය එකමුතු අද සේවයෙන් ඉවත් වෙනවා. විරුද්ධ ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. මේක හරි ප්‍රබල සංවිධානයක් ප්‍රබල මේ සම්පකාර සමිතියක් දිගු ඉතිහාසයක් තියෙනවා. මොකද්ද මේ සිද්ධිය? ඇත්තටම මම හිතන්නේ අවුරුදු 90කට වැඩි ඉතිහාසයක් තිබෙන අපේ රටේ තියෙන විශාලතම ණය දෙන සම්පකාර සමිතිය අධ්‍යාපන වගේම දකුණු ආසියාවේම දකුණු ආසියාවේ තිබෙන විශාලතම ණය දෙන සම්පකාර සමිතිය. දැනට ගත්තත් කෝටි 120කට වැඩි මුදලක් මාසිකව මුදල් ගලා එනවා මේකට. අධ්‍යාපන ශාස්ත්‍රයේ ගුරුවරු විදුහල්පතිවරු ඇතුළු විශාල ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් මේකේ සමාජිකත්වයේ දරනවා. අද ඒ ආයතනය මේ ආණ්ඩුවේම ගුරු සංගමේ නැත්නම් පොහොට්ටුවේ පාලනයක් තමයි අද ඒ ආයතනයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. ඔවුන් මේ ආයතනය දැන් සම්පූර්ණයෙන්ම කඩාවැටලා තිබෙන්නේ. මූල්‍ය වංචා, අක්‍රමිකතා, වංචා දූෂණ අතිවිශාල ලෙස සිදුවෙමින් තිබෙනවා. මූල්‍ය අවභාවිතාවෙන් අතිවිශාල ලෙස සිදුවෙමින් තිබෙනවා. ඒ සේවකෝ දින 30කට වැඩි කාලයක් වැඩ වර්ජනයක් කළා. ඔවුන්ගේ වැටුප් වැඩිවීමක් ඉල්ලලා. නමුත් ඒක දෙන්න අසමත් වුණා මේ පාලකයෝ. දැන් අද දවසේ ඔවුන් නැවත සංකේත වැඩ වර්ජනයක් පවත්වන්න තීරණය කළා තිබෙනවා. ඒ හරහා නැවත මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ මොකද අපි දන්නවා රාජ්‍ය බැංකුවල ඉන්න අය නැහැ. රාජ්‍ය ආයතන එහෙම නැත්නම් රාජ්‍යාංශයෙන් ණය ටික ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගුරුවරයාට විදුහල්පතිට අධ්‍යාපන සෝපකාර සමාජිකයාට තමන්ගේ මූල්‍ය අවශ්‍යතා ඉටු කරගන්න තිබෙන හොඳම සහ එකම ආයතනය තමයි අධ්‍යාපන සෝපකාර සමිතිය. ඒ සමිතිය අපි පාලනය කර අවස්ථා දෙකක් ඉතා හොඳින් මේ ආයතනෙ පාලනය කරා. වංචා දූෂණ සියල්ල අවම කරමින් අපි ඉතා හොඳින් පාලනය කරා. දැන් නැවත මේ ආණ්ඩුවේම පාලනයක් ඒ තුල ගොඩනගලා පහුගිය ඡන්දෙදී 10ක වගේ සීමිත ප්‍රමාණයක් අපිට නියෝජිතව අහිමි වෙච්ච එකත් එක්ක ඔවුන්ට පාලනය ගොඩනගන්න පුළුවන් වුණා. අද මේක විනාශ මුඛයට අදගෙන යමින් තිබෙනවා. ඉතින් අපි අධ්‍යාපන සමපකාර සමාජිකයන් ඉල්ලා සිටිනවා මෙන්න මේ දූෂිත පාලනට රේවත් ඔබ පෙළ ගැහෙන්න කියලා. ආණ්ඩුවට චෝදනා රැසක් මහින්ද ජයසිංහ මහත්මයාගෙන් ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම්වරයා ජාතික ජන බලවේගයේ විධායක සභික මහින්ද ජයසිංහ මහතාට ස්තුතිවන්ත වෙනවා. අද මේ සාකච්ඡාවට එකතු වීම පිළිබඳව අයබෝන් බොහොම ස්තුතියි. යලිත් අපි හෙට උදේ හමු වෙමු. එතෙක් ඔබට සුවදායි සුබ දවසක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.